හැමෝටම සුබ සන්ධ්‍යාවක්. අදත් පොඩ්ඩක් කතා කරන්න හිතුණා. මොකද ටීවී එකේ දැක්කා සිදුවීම් කීපයක්. මේවා හොඳ නරක ගැන පොඩ්ඩක් කතා කරන්න කියලා හිතුවා. වාහනේ එළවන ගමන්ම විස්තර කතා කරමු. විශේෂයෙන්ම අද මම දැක්කා මේ පාර්ලිමේන්තුව රැස් වුණා. මේ කලබල වලින් පස්සේ ප්‍රථම වතාවට එළියේ මොනවත් කලබලුනේ තිබුණේ නැහැ කියලා තමයි හිතන්නේ. මොකක්ද උනේ අගමැතිවරයා කතා කළා. ඒක තමයි මම කතා කරන්න කැමති අද. එතුමා කතා කරනකොට අර පරණ මජර සිස්ටම් එකම ආයි ක්‍රියාත්මක වුණා. එතුමා ඉතා වැදගත් කතාවක් කළා. සංස්කෘතිය වෙනස් කරන්න ඕන, අපි එතනින් පටන් ගමු කියලා. ඒක ඉතාම වැදගත් කතාවක් අගමැතිවරයා කරපු. මහජන මුදල් වලින් කෝටි ගණන් අවුරුද්දකට විනාශ කරන මේ පාර්ලිමේන්තුවේ වැදගත් දේ කතා කරන්නේ නැහැ. කතා කරන කෙනෙකුට ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ සංස්කෘතිය වෙනස් කරන්න ඕන කියලා එතුමා කතා කරා. එතුමාගේ මේ එක ගුණයක් මම දැක්කා. එහු ෆ්ලෑග් එක එළිය අතට අරගෙන ඉස්සරහින් ලීඩ් කරනවා. ජනාධිපතිවරයාගේ වගේ පැත්තකට වෙලා කුලෑටිකමට, කම්මැලිකමට, එහෙම නැත්නම් අබුද්ධිමත් ලෙස පැත්තකට වෙලා ජනතාව ඉදිරියට නොයා ඉන්නේ නැතුව ඔහු ජනතාවට කතා කරනවා. මේකෙදි එකක් කල්පනා කරන්න, ඔහු ඊටාම පරිණත දේශපාලනඥයෙක්, අධ්‍යක්ෂින් බහුලයි. ඒකම ඔහු රටේ ප්‍රධාන පරණම දේශපාලන පක්ෂය නියෝජනය කරන්නේ. ඒ අංශ වලින් බලන්න එපා කියලා හිතනවා. මේ ජනතාව හැටියට ඔහු දෙස මේ ඒ විදිහට බලන්න එපා. ඔහු ඒ පක්ෂයේ නායකයා, එහෙම නැත්නම් ඔහුගේ පක්ෂයවත් ඔහුට රැකගන්න බැරි වුණා. ඔහුට ඡන්ද ලැබුණේ නැහැ. ඔහුට ආසනයක් ලැබුණේ නැහැ. පිනට ආපු ආසනයක් තියෙන්නේ. මේ අදහස් වලින් වෙන් වෙලා ඔහු දැන් කතා කරන දේවල් ගැන ඔබේ ඔළුව, එහෙම නැත්නම් අදහස් නැත්නම් බුද්ධිය පාවිච්චි කරන්න කියලා මට කියන්න හිතෙනවා. මොකද දැන් රට කියන්නේ අර ගිනි ගන්න ගයක්. අර හරියට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ගිනි තිබ්බා වගේ ගයක්. දැන් ගේ ගිනි ගන්නවා. ඒ වෙලාවේදී අපිට බෑ මේ මිදුල අත ගගා ඉන්න, වත්තේ මල් කඩන්න, අස්වැන්න නෙලන්න, එහෙම නැත්නම් වත්ත සුද්ධ කරන්න, කාණු කපන්න, ඕවා කරන්න බෑ. නම්බර 1 තමයි ගිනි ගන්න නිවසින්න මිනිස්සු ටික එළියට ඇදලා ගන්න ඕන, ජීවිත බේර ගන්න. ඊළඟට ගින්න නිවන්න ඕන. දැන් එතුමා කතා කරලා කියන්නේ අපි දැන් ඉස්සෙල්ලම මේ ජනතාව එළියට ගන්න ඕන මේ ගිනි ගන්න නිවසින්. ඊට පස්සේ අපි ගින්න නිවමු. ඊට පස්සේ ආයි බිල්ඩ් කරමු. ඒ ක්‍රමය තමයි. ඉතින් ඊට අර වෙන සිද්ධාන්තයක් නැහැ. එතුමා හුඟක් හරි දේවල් මේ දවස් කීපෙදි කතා කරා. නම්බර 1 ඔහු ඉස්සරහට ආවා. ඔහු ජනතාවට කියනවා, ඇත්ත කියනවා. මෙන්න ප්‍රශ්නේ. අපිට ඊළඟ සුමාන 2-3 මෙන්න මේවා කරගන්න බැරි වෙනවා. ඒක තමයි ඇත්ත. ඉතින් ඕකට මොන සෙල්ලම් දැම්මත් ඕක වෙනස් කරගන්න බෑ. ඉතින් ඒකට පිළියම් හොයන්න වෙනවා. ඒ පිළියම තමයි ඔක්කොම එකතු වෙලා හදන්න ඕන, කරන්න ඕන, කැපවීම කරලා කරන්න ඕන කියලා එතුමා කියන්නේ. විශේෂයෙන්ම මේ මං හිතනවා එතුමා කල්පනා කරා මේ රාජ්‍ය වියදම අඩු කරන හැටි කොහොමද? ඒක පටන් ගන්න ඕන පාර්ලිමේන්තුවෙන්. ඩිසිප්ලින් හදනවා වගේම සංස්කෘතිය වෙනස් කරනවා වගේම පාර්ලිමේන්තුවේ මේ පටිතද කිරීම පටන් ගන්න ඕන පාර්ලිමේන්තුවෙන්. ඔවුන් සියලු දෙනාම තාමත් ඒ සැප සම්පත් භුක්ති විඳිනවා. ඉදිරියේදී තව විශාල මේ මුදලක් ඔවුන්ට යමු වැය කරන්න වේවි මේ බදු මුදල් වලින්. මොකද ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දැන් තර කරන්න වෙනවා. ආරක්ෂාව තර කරන්න වෙනවා. එතකොට ඒවටත් යොදවන්න වෙන්නේ රාජ්‍ය ආරක්ෂක නිලධාරීන්. උන්ට පඩි ගෙවන්න ආණ්ඩුවෙන්. ඉතින් මේ විදියට ඒකම වන්දි ගෙවන්නත් ක්‍රමයක් හැදෙන්න පුළුවන්. එහෙම තවත් විශාල මුදල් කන්දරාවක් යන්න පුළුවන්. මේවා නවත්වන්න කියලා තමයි මේ මම නම් කල්පනා යෝජනා කරන්නේ. ඔවුන්ගේ සැප පහසුකම් සඳහා, ගමන් බිමන් පහසුකම් සඳහා, නිවාඩු සඳහා සියල්ලම අමතක අයින් කරලා විශාල පරිවර්තනයක් කරන්න වෙනවා. ඒ කළොත් ජනතාවත් ඒකට අහුම්කම් දෙවි. නැතුව ජනතාවට විතරක් මේ සියලු දුක්ඛ දෝමනස්යන් දරාගෙන ඉන්න කියලා ඒගොල්ලන්ට සැප විඳින්න කරන්න බෑ. ඒකම එතුමා කරපු දෙයක් මම මේ පත්තරේ දැක්කා. වචන කීපයක්. ඔහු කියනවා එයා ලංකා සමාගම පෞද්ගලිකරණය කරන්න ඕන. මොකද ඒකේ බිලියන 400 ගාණක් පාඩුවක් තියෙනවා. මේ දක්වා සමස්ත පාඩුව රුපියල් බිලියන 400 ගාණක්. ඒක ඉතාම විශාල මුදලක්. ඒක ඒ පාඩුව දරා ගන්න වෙලා තියෙන්නේ. ඔහු කියනවා
කිසිම දාක ගුවන් යානයකට පය තිබ්බේ නැති සමහරට දැකලවත් නැති ගුවන් යානයක් හරියට දැකලවත් නැති මිනිස්සු තමයි ජනතාව තමයි මේ පාඩුවට වන්දි ගෙවන්නේ. ඒක ඉතාම වටින කතන්දරයක්. ওই කතන්දරේ කවුරුත් මීට ඉස්සෙල්ලා කිව්වේ නැහැ. ඕක මේ ලංකාවකට විතරක් නෙමෙයි. සමස්ත රාජ්‍ය පරිපාලන නැත්නම් රජයේ ආයතන සියල්ලටම වළංගු කතන්දරයක්. මෙච්චර විනාශයකට රට වැටෙන්න නම්බර 1ටම හේතුව මම කියන්නේ මම හිතන්නේ නම් ඔය පාඩු ලැබීම. මෙහෙම හිතන්නකෝ අපි පොඩි කඩයක් පටන් ගන්නවා. ගෙයි අපේ ගෙදරම පැත්තක කඩයක් පටන් ගන්න කියන්නකෝ. ඔය කඩේට වියදමක් දරලා අපි බඩු මුට්ටු ටිකක් ගෙනල්ලා රුපියල් හිතමු ලක්ෂයක් දෙයක් වියදම් කරලා දැන් කඩේ කරගෙන යනවා. නමුත් බිස්නස් නෑ පාඩුයි. දැන් මොකද වෙන්නේ? කඩේ දිගටම පවත්වන්න බෑ. මොකද අතේ තියෙන මුදල් දැන් වියදම් වෙන්නේ. මොකද ආදායමක් එන්නේ නෑ. ඒ වගේ වෙලාවට මොකද කරන්නේ? එක්ක කඩේ වහලා දානවා. නැත්නම් වෙන කාට හරි කරන්න පුළුවන් කෙනෙකුට බදු දෙනවා. ඒක තමයි සිදුවිය යුත්තේ. බද්දට දීලා තමන් ආදායමක් ලබනවා. අර මිනිස්සයත් කඩේ හරියට කළමනාකරණය කරලා ආදායමක් ප්‍රොෆිට් එකක් ලබනවා. ඉතින් ඒ දේ තමයි සිද්ධ විය යුත්තේ. බිස්නස් කියන ඒවා කවදාවත් පාඩු ලැබමින් දුවන්න බෑ. පාඩු ලබනවා කියන්නේ ඒක නවත්තන්න ඕන. පාඩුවක් කියන්නේ ප්‍රයෝජන නැති දෙයක්. ඒක විශාල විනාශයක් අනාගතේදී. ඉතින් ඒ දේ අපේ රටේ වෙන්නේ නැහැ. මේ පාඩු ලබන ආයතන තමයි වඩාම නාස්තිය. එතකොට සුඛ විහරණය සහිත නිලධාරීන් ඉන්නේ ඒවයි. මොකද හේතුව රාජ්‍ය ආයතනයක් ගත්ත ගමන් ආණ්ඩුව පෙරළුණු ගමන් ඒවට විශේෂ පට්ටම් තනතුරු තමන්ගේ හෙංචයිලන්ගෙන් පත් වෙනවා. මොනවද? සභාපති. අපි හිතමු සංස්ථාවක් කියලා ඔන්න සභාපති කෙනෙක් වෙනවා. ඊට පස්සේ ඊට පිටිපස්සෙන් දානවා ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරුන් කියලා. තව ඕකට උපදේශකවරුන් කියලා වැටෙනවා. ඔහොම මේකී නොකී විශාල ප්‍රමාණයක් හැම තැනටම බස්සනවා. මේ ඔක්කොම කිසිම සුදුසුකමක් නැති වැඩ කරන්න පරිචයක් එහෙම නැත්නම් අත්දැකීමක් සුදුසුකමක් නැති මේ වගේ මිනිස්සු දාලා ඔවුන්ට ඊටාම විශාල සැප පහසුකම් තෝගයක් දෙනවා. ඊටාම හොඳ සැලරි එකක් වැටුපක් යාන වාහන රියදුරන් ඒගොල්ලන්ට ලේකම්වරුන් සම්බන්ධීකරණ නිලධාරීන් නිවාඩු මුළු පවුලටම ලෝක වටේ රවුම් ගහන්න වැකේෂන් පැකේජ් මේ ආදි වශයෙන් විශාල මුදලක් ජනතා මුදලක් මහ ජනතාවගේ බදු මුදල් වලින් යොදවනවා. ඊට අමතරව මේ මිනිස්සු ඊට පස්සේ මෙතන ඉඳලා කරන්නේ පුළුවන් තරම් ජාවාරම්. මොකද ඔවුන්ගේ යාළුවෝ එන්නවා. එතකොට ටෙන්ඩර් පාටි වලින් තොරව එහෙම නැත්නම් වංචා සහගත ලෙස කරන ව්‍යාපාර කටයුතු වලට මේ මිනිස්සු උදව් කරන එක තමයි කරන්නේ. අර ආයතනේ දියුණු කරන්න කිසිම උනන්දුවක් නැහැ. මොකද හේතුව no accountability no responsibility. ඔවුන්ට වගකීමක් නැහැ. ඔවුන්ගේ වගකීම ගැන ගණනය කරන්න ක්‍රමයකුත් නැහැ. ඒක නිසා මේ සිස්ටම් එක අගමැතිතුමාට වෙනස් කරන්න වෙනවාමයි මේ ගොඩ එන්න නම්. මේ පවට කරගහන්න ජනතාව. එතකොට ඒ විදි ආයතන පෞද්ගලීකරණය කරන්න වෙනවා. මොකද හේතුව ලෝකේ හොඳම කළමනාකාරීත්වය තියෙන්නේ ඇමරිකාවට ආව වුණත් කොයි ලෝකේ කොයි රටට ගියත් කොයි දියුණු රටට ගියත් පෞද්ගලිකාංශය. මොකද හේතුව ඔවුන් හැම සතයක්ම පිළිබඳ අවබෝධයෙන් ඉන්නේ මුදල් විදියට ගත්තාම. ඒකම ඔවුන් කාර්යක්ෂමතාව පිළිබඳ ඉතා දැඩි අවධානයක් යොමු කරනවා. මොකද ඔවුන්ට ලාභ ලබන්න කාර්යක්ෂමතාවය ඉහළ වෙන්න වෙනවා. ඒ සඳහා දැන්ට ලෝකයේ තියෙන හොඳම දේ තමයි තාක්ෂණය. මුළු ලෝකෙම පාවිච්චි කරන තාක්ෂණය. තාක්ෂණය මගින් තමයි කාර්යක්ෂමතාව වැඩි කරලා තියෙන්නේ. නමුත් ලංකාවේ උඟා කඩුවේ මේ තාක්ෂණය රජයේ ආයතන වල භාවිත වෙනවා. කම්පියුටර් තියාගෙන ඒක ඉස්සරහා වැඩ කරනවා කියන්නේ තාක්ෂණය නෙමෙයි. ලංකාවේ ඉතින් ඉන්නේ ඒකයි. කම්පියුටරයක් තියෙනවා. දැන් අපි කම්පියුටර් වලින් වැඩ කරනවා. දැන් ඔන්න අපි තාක්ෂණයෙන් කියලා නැහැ. ඒකට සිස්ටම්ස් තියෙනවා. ඒකට ඉස්සර නම් තිබුණේ software programs දැන් නම් apps වලින් තමයි හුඟක් කරන්නේ. මේකට මම ඉස්සෙල්ලත් කියලා ඇති. මේ විදිහට හැම පුද්ගලයාම ආයතනයේ ඉන්න හැම පුද්ගලයාම accountability එක. එහෙම නැත්නම් ගණනය කිරීමකින් ඕනෑම මොහොතක ඔහුගේ සේවය ගැන විගණන වාර්තාවක් ගන්න පුළුවන් මේ කම්පියුටර් සිස්ටම් එකක් දැම්මම පස්සේ. ලංකාවේ එක නොකරන්නේත් ඒකමයි. මොකද එතකොට හොරකම් කරන්න බෑ, වංචා කරන්න බෑ, නිදාගෙන ඉන්න බෑ, කාලේ නාස්ති කරන්න බෑ. මේ සියල්ලම කම්පියුටර් මගින් මොනිටර් වෙලා ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක ඕනෑම සේවකයෙක්ගේ
කල්ලා වැඩ කොටස ඒ දවසේ පරීක්ෂා කරන්න පුළුවන්. ඇමරිකාව වගේ රටක ඒක තියෙනවා. දවසේ අන්තිමට රිපෝට්ටයක් ගන්න පුළුවන්. දවසේ ඕනෑම මොහොතක ඒ වර්ක් සේවකයා කොච්චර වැඩ ප්‍රමාණයක් කළාද තමන්ගේ වෙලාවෙන් කොපමණ ප්‍රමාණයක් තමාගේ රාජකාරියට යෙදුවද කියලා හොයන්න පුළුවන් කම්පියුටර් එකෙන්. ඒකට සිස්ටම් තියෙනවා. ඉතින් මගේ යෝජනාව නම් අගමැතිවරයා දැන් ෆ්ලැග් එක අරන් ඉස්සරහට යනවා. කකුලෙන් අල්ලන අදින අය ඉන්නවා. ඒකම හූ කියන කෑ ගහන අය ඉන්නවා. නමුත් එතුමා මම දන්නවා මම එච්චර ප්‍රිය කරන පුද්ගලයෙක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම බැලුවාම මේ ඔහුගේ පහුගිය කලයක් බලපනවා. නමුත් මේ මොහොතේදී හොඳම ට්‍රම්ප් එක මෙයා තමයි කියලා තමයි මට නම් හිතෙන්නේ. හේතුව මොකද ඔහු දැන් වෙනස් පුද්ගලෙක් වෙලා කියලා හිතෙනවා. ඔහු හොඳටම බැට කාලා හොඳට පදන් වෙච්ච නායකයෙක්. මොකද හේතුව තමන්ගේ පක්ෂෙම මෙයාම තියෙන තරම් දසවද දීලා නායකයා හැටියට පන්න ගන්න බැලුවා බැරි වුණා. ඔහු අර තනි අලියා වගේ ඔහේ හිටියා. කිසිම කලබලයක් නොවි. අන්තිමට ඔවුන් කඩාගෙන ගිහිල්ලා වෙනම පක්ෂයක් හැදුවා. දැන් ඔවුන් ආපහු ඔහුගේ දෙපා තුල ගාවට ඇවිල්ලා ඉන්නවා. ඔහු තනියෙන්ම ගේම ගහපු කෙනෙක්. අපිට ඕනේ රටට අන්න ඒ જાතිය නායකයෙක්. එක මිනිහෙක් ඕන හරියට වැඩ කරන. අවංකව තමන්ගේ උපරිම සේවය රට වෙනුවෙන් දෙන්න පුළුවන් එකම මිනිහෙක් ඉන්න ඕන. දැන් ඒ ෆ්ලැග් එක හම්බෙලා තියෙන ඔහුට මට හිතෙනවා ඔහු ඒ චැලෙන්ජ් එක ඒ අවදානම සහ ඒ අභියෝගය ඔහු බාර ගන්න විදියක් පේන්න තියෙනවා. ඔහු තනි වුණ එකත් හොඳයි. මොකද දැන් ඔහුට රකින්න කියලා පක්ෂයක් නැහැ ඇතුලේ. ඇහුම්කන් දෙන්න ඕන කියලා කෙනෙක් නැහැ. මොකද ඔහුගේ කවුරුත් නැහැ. ඔහු විතරමයි ඉන්නේ. ඔහු තනියම ගේම් එක ගහන්න ඕන. අපිට ඕන වෙන්නේ එක මිනිහෙක් හරියට වැඩ කරන්න පුළුවන්, හරියට කළමනාකරණය කරන්න පුළුවන්. ඔහුගේ ඊට පස්සේ ඔහුගේ පිටිපස්සෙන් අනිත් ටික සෙට් කරයි. ඒ සඳහා කරන්න ඕන දේ ඔය හැම අමාත්‍යාංශයක් අපි ඉතාම වැල්වටාරම් ඉතාම සංකීර්ණ රාජ්‍ය පරිපාලන ක්‍රමයක් තමයි ලංකාවේ තියෙන්නේ. ඒක බෙදිලා ගිහිල්ලා පාර්ලිමේන්තුව යටතේ තියෙනවා, අගමැතිවරයාගේ මැතිවරුන්ගේ යටතේ තියෙනවා, ඊට පස්සේ ප්‍රාදේශීය සභාවලට යනවා, පළාත් සභාවල තියෙනවා, ගම් සභා, එතකොට නගර සභා, මේ ආදී හැම තැනකින්ම පරිපාලනයේ ඇලගිය වැලගිය තැන් වෙලා කේශනාලිකා ගන්නට ගිහිල්ලා තියෙන තැන් තියෙනවා. ඉතින් ඒක සංකීර්ණයි ව්‍යාකූලයි. ඉතින් ඔය ඔක්කොම එක සැරේ කරන්න බෑ. අර සිස්ටම් චේන්ජ් එක කියනකොට සිස්ටම් චේන්ජ් එකත් හරියට අර පෝර වැඩේ කළා වගේ කරන්න බෑ. දැන් සම්පූර්ණ දීර්ඝ හරියට නැත්තම් සම්පූර්ණයෙන්ම 180ට අංශක ආපස්සට හරවපු සිස්ටම්ස් චේන්ජ් එකකට යන්න කාලය නෙමෙයි. අපිට ඕන මේ බෑඩ් පැච් එකකින් දුවලා රට හරි තැනට ගෙනලා ඊට පස්සේ ඉදිරියට යන්න. ඒ සඳහා කළ යුතු ආර්ථික කළමනාකරණය කර යුතු විශාලම වගකීමක් රාජ්‍ය පරිපාලනයට එහෙම නැත්නම් රාජ්‍ය මගින් පාලනය කරන ආයතන වලට එනවා. ඒක නිසා මේ නාස්තිය වළක්ව ගන්න ඕන. දැන් ඔය අමාත්‍යවරු පවත් කළාට පස්සේ ඒගොල්ලන්ට ටාගට් එකක් දී යුතුයි අගමැතිවරයා හැටියට. ඒ අධ්‍යාපනය සහ සෞඛ්‍ය අනිත් හැම අමාත්‍යාංශයකම හැම ආයතනයකම ප්‍රොෆිට් ඒගොල්ලෝ ප්‍රොෆිට් පෙන්නන්න ඕන. පාඩුවට දුවන්න බෑ. ඒ ගැන වැඩ පිළිවෙලක් අගමැතිවරයාට සකස් කරන්න වෙනවා. අපි හිතමු මේක ගත්තාම අමාත්‍යාංශයක් ඒක ආයතන තියෙනවා කොට පටන් ගන්න මොඩල් එකක් හැටියට අපි හිතමු මේක අමාත්‍යාංශයකට ආйти දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒ දෙපාර්තමේන්තුවේ කොටස් බෙදලා තියෙනවා. එන් එක කොටසක් කරන් එක ආයතනයක එක ගොඩනැල්ලක නැගිල්ලක තියෙන කාර්යාලයක් එකට අරගෙන ඒක ප්‍රොෆිට් සෙන්ටර් එකක් කරලා පෙන්නන්න කියන්නේ. අපි හිතමු උදාහරණයකට පාස්පෝර්ට් ඔෆිස් එක. ඒ පාස්පෝර්ට් ඔෆිස් එකේ ඒ පාස්පෝර්ට් අංශය මොකද මුදල් ගෙවලා ජනතාවගේ මුදල් අරන් ඒක මේව කරන්නේ මේ කියන්නේ පාස්පෝර්ට් නිකුත් කරන්නේ. එතකොට ඒක පාඩු ලබන දෙයක් වෙන්න බෑ. ඒක ලාභ ලබන්න ඕන. ඒ සඳහා ඒ ඔෆිස් එක කල්පනාකරණය කරන්න ඕනේ. ඒ සඳහා හරි කල්පනාකරවරයෙක් ඔය ඉන්නෝනේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙක්. ඔහුට වගකීම දෙන්න ඕන. ඔබ මේ විදියට කරන්න ඕන. මේ විදිය නෙමෙයි අතන ඔහු විදිය සම්බන්ධනය කරගන්න ඕන වැඩ කර යුතු විදිය. නමුත් ලාභයක් එන්න ඕන. මෙච්චර මිනිස්සු පොරකකා පාස්පෝර්ට් ගන්නවා. ඒකෙන් පාඩුවක් වෙන්න බෑ. ඩ්‍රයිවර් ලයිසන් එකත් එහෙමයි. මිනිස්සු ගෙවලා ගන්න ඒ ප්‍රොෆිට් අවශ්‍ය නම් ගාන වැඩි කරන්න වෙනවා. ඒකෙදි කළමනාකරණයේදී පිරිස් කළමනාකරණය කියන්නේ අනවශ්‍ය ලේබර් අයින් වෙන්න ඕන. අනවශ්‍ය මිනිස්සුන් ඒක තියාගෙන බෑ. හැමදේනම කාර්යක්ෂම වෙන්න ඕන. ඒ අංශ වලින් හදලා ලේඅවුට් එකේ ඉඳලා
කාලය ආරක්ෂා කරගන්න විදිහට කාලය නාස්ති නොකරන විදිහට ලේඅවුට් එකේ ඉඳලම හදා ලේඅවුට් එක කියන්නේ මිනිස්සු වාඩි වෙලා ඉන්න හැටි ඔෆිස් එකේ කම්පියුටර්ස් ටික තියෙන හැටි එතන ඉඳලම රෝල් මොඩලයක් හැටියට ඒ ඔෆිස් එක හදා ගන්න ඕන. ඒ සඳහා ඇමතිවරයා එතකොට යාගේ නියෝජ්‍ය ඇමතිවරයෙක් ඉන්නවනේ එයා ලේකම්වරයා ඒ අමාත්‍යාංශයේ ඒ සියලු දෙනාම අවශ්‍ය නම් උපදේශක මණ්ඩලයක් කියන්නේ ඒගොල්ලා ස්වච්ඡාවෙන් හරි එහෙම නැත්නම් ඉතා අඩු දීමනා සහිතව කීප දෙනෙක් ඇවිල්ලා ඒවා ස්ටඩි කරලා උඩ උපදේශක දෙන්න පුළුවන් මෙන්න මේවා තමයි මේකේ හැම එකේම ස්ටඩියක් කරන්න වෙනවා වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා මොනවද වැරදි වෙන දේවල් මොනවද ඉම්ප්‍රූව් කරන්න ඕන මොනවද නවත්තන්න ඕන කොච්චර සේවක ප්‍රමාණයක් අඩු කරන්න ඕනද මෙතෙන්දි මෙහෙම අඩු කරන්න කිව්වහම ඉතින් ලංකාවේ මේ විශාල මේ අස් කරන්න හම් වෙන්නේ නැහැ මොකද දේශපාලන විශාල අර්බුදයක් එයි මේ යුනියන් ටික එකතු වෙලා ඒ අවශ්‍ය කරන්නේ නැති අය අරගෙන ඒගොල්ලන්ව වෙනත් වැඩවලට අනුයුක්ත කරන්න පුළුවන් ඒ අමාත්‍යංශවල මොකද ඡන්දයක් දිනපු ගමන්ම ලෝකේ වටේම ඉන්න අර Tamanට පිටිපස්සෙන් කොඩි උස්සන් ගිය අය තාප්පවල පාප්ප ගාලා පෝස්ටර් ගහපු අය අනුන්ගේ පෝස්ටර් ඉරපු අය ගල් ගහපු අය රැස්වීම වලට එතකොට ස්ටේජ් ගහපු මේ නොකී හැම දිනාටම රසවල් දෙන්න ඕනේ. ඉතින් ඔය හැම එකටම රින්ගෝනවා. අර යන මිනිහා කවදාවත් ඒ සිලිවද දැනුමක් හෝ අවශ්‍යතාවයක් හෝ උනන්දුවක් හෝ නැති මිනිස්සු. ඉතින් මොකද වෙන්නේ? උදේට යනවා පොත අසම් කරනවා රවුම් ගහනවා ගෙදර ආවට පස්සේ කියනවා මරු ජොබ් එක මචං ෆුල් අයිස් එකේ ඉන්නේ. කරන්න කියලා වැඩක් නැහැ. ගානට මගේ පඩිය හම්බ වෙනවා. ඒ විදිහට බොහොම උදම්මනින් මිනිස්සු මම දැකලා තියෙනවා. මරු ජොබ් එක මචං හම්බුනේ කරන්න වැඩක් නැහැ. නිකන් ඔය රවුමක් ගහලා තේ එකක් බීලා කැන්ටින් පැත්තේ රවුමක් ගහලා ලොක්කට මූණ පෙන්නලා එනවා. ඒ ඇති ඒක මරු ජොබ් එක කියලා. ඉතින් ඒක මරු ජොබ් එක තමයි. නමුත් ඒක තමයි ඔය හේතුව රට මේ තත්ත්වයට වැටෙන්න ජනතාවටත් විශේෂ මේ වගකීමක් තියෙනවා සහ බරක් දරන්න වෙනවා. ඔය ආණ්ඩුවට විතරක්ම බැනලම හරියන්නේ නැහැ මේ විනාශයට. ඒ විදිහට රටේ මේ රාජ්‍ය ආයතන ටික පෞද්ගලික ආයතන ගැන නම් බය විය යුතු නෑ. ඒක ගන්න කළමනාකරණය වෙනවා. හැබැයි ආණ්ඩුවට ඔවුන්ගෙනුත් උපදෙස් ගන්න පුළුවන්. මේ සමාන ආයතන තියෙනවා නම් පෞද්ගලික අංශේ කේස් ස්ටඩි එකක් කළා ඒගොල්ලන්ගෙන් අවසර නම් උපදෙස් අරගෙන ඒගොල්ලන්ගෙන් අත්දැකීම් හුවමාරු කරගෙන අවශ්‍ය නම් මේවට ගිහිල්ලා මේ නායකයින්ට ප්‍රධානීන්ට ආණ්ඩුවේ කාර්යාලවල ප්‍රධානීන්ට උඩ ගිහිල්ලා ඒ තැන්වලට එම උපදෙස් ටික ලබාගෙන ඇස් දෙකෙන්ම බලලා එහෙම නැත්නම් පිටරටට හරි ගිහිල්ලා ඒවා පිළිබඳ දැනුම ලබා ගන්න විශේෂයෙන් තාක්ෂණය කොහොමද උපයෝගී කරගන්නේ කියලා මේ විදියට රටේ මේ රජයේ යටතේ පවතින සියලුම ආයතන ප්‍රොෆිට් සෙන්ටර් කරන්න ඕන අධ්‍යාපනය සහ සෞඛ්‍ය ඇර ඒ දෙක පුණ්‍යායතන හැටියට සිත් වුණාට කමක් නැහැ. මොකද හේතුව මං හිතනවා ඒ අංශ දෙක රටේ සංවර්ධනයට නොමිලේ සප්ලයි කරාට නොමිලේ වැඩ කටයුතු කළාට අපි වගේ රටක සංවර්ධනයට ඒක දායකත්වයක් වෙයි කියලා හිතනවා. නමුත් සෞඛ්‍යංශයේ අධ්‍යාපනංශයේ විශේෂ සංශෝධන කරන්න තියෙනවා. ඒවා ඊළඟට යන්න ඕනේ. මොකද හේතුව සියල්ලම එක විදියට අර ගොඩ බදාගත්තා වගේ කරන්න බෑ ආණ්ඩුවකට. දැන් මේ තත්ත්වයටදී වියදම කපා හැරීම, නාස්‍ය වැළැක්වීම, ඉදිරි කිරීම සහ ලාභ ලැබීම තමයි කළ යුත්තේ. ඒකම මේ සියල්ලම නැවතත් මම කියන්නේ පටන් ගන්න ඕන තම පවුලෙන්, තමන්ගේ ගෙදරින්. සියලු නාස්‍ය වැළැක්වීම, ලාභ ලැබීම, ඉදිරිය ඒකම රිසෝසස් තමන්ට තියෙන සැප සම්පත් ටික ස්වභාවික සම්පත් එහෙම නැත්නම් තමන් මේ දක්වා ගොඩනගාගෙන තියෙන දේවල් ඒවා පරිස්සමෙන් පාවිච්චි කිරීම ආදී මේ වැඩ කටයුතු ටික කරෙන්න ඕන තමන්ගේ නිවසේ සමාජිකයන් සියලු දෙනාම දායක වෙන්න ඕන. එහෙම දායක වුණොත් මුළු රටම දායක වුණා වෙනවා මේ කාර්යභාරයට. මේක ඉතාම අමාරු කාර්යයක් දැන් තියෙන්නේ. මොකද මුළු ලෝකෙම හැමදේම ණය නොගෙවීම නිසා අපිට නැවතිලා තියෙන්නේ. අපි ඒක සාමාන්‍ය දෙයක්. ඔයා ණයක් ගන්නවා කියන්නේ ගෙදර ගමක ඉන්න මිනිස්සුන්ගෙන් ඔයා දිගටම ණය අරගෙන ඒ ගානකට ආවට පස්සේ ඔහු අපිට ණය දෙන්නේ නැහැ. මොකද හේතුව මේ ඊට වඩා එහුට ඒක කරන්න බෑ. ඊට පස්සේ ඔහු ඔබේ පස්සෙන් එනවා ණය ඉල්ලලා තර්ජනය කරනවා. ඒ වගේ තත්ත්වයට එනවා. දැන් රට වැටිලා තියෙන මේ තත්ත්වයට. දෙන්න පුළුවන් ඔක්කොම දීලා මම දැක්කා. දැන් බෙහෙත් ගන්න බෑ. මාස 4ක් ගත්ත බෙහෙත් වලට ගෙවලා නැහැ කම්පැනිස් වලට බෙහෙත් ඒක නිසා දැන් ඒගොල්ලන්ට බෙහෙත් ගන්න විදියක් නැහැ. අර සල්ලි ගෙවනකන් දෙන්නේ නැහැ කියනවා.
ඉතින් මේ ඔක්කොම ඉතාම දරුණු තත්ත්වයන්. බෙහෙත් ටික නැහැ කියන්නේ ජීවිත හානි වෙන්න පුළුවන්. ඒකම ආහාර ටික ආවේ නැත්තම් විශාල ප්‍රශ්න වලට විශේෂයෙන්ම දරුවන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මන්ද පෝෂණ ආදී තත්ත්වයකට යන්න පුළුවන්. මොකද රටේ ඔය ආහාර හිගේ දකාපු ලෝකේ හැම රටකම ඉස්සෙල්ලාම විනාශ වුනේ. එහෙම නැත්තම් ඊටාම අභාග්‍ය ලෙස දරුණු තත්ත්වයට මුහුණ දුන්නේ දරුවන් තමයි මන්ද පෝෂණය වැනි තත්ත්වයකට එන්නේ. බෙහෙත් ටික, විටමින් ටික වගේ දේවල් නැති වුණාම දරුවෝ තමයි නම්බර් 1ටම මේ දුක් විඳින්න වෙන්නේ. ඒක නිසා මේ ආහාර ටිකයි බෙහෙත් ටික නම් නොදී ඉන්න එපා. තෙල් ආවේ නැතොත් වැඩ කරගන්න බැරි වෙයි. වාහන නොඇඳී. නමුත් ආහාරයි අඩුවීමක් වෙන්න ඉඩ දෙන්න එපා කියලා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. ඒක තමයි නම්බර් 1. බෙහෙත් ටිකටත් ඒ විදිහටම කරන්න. සෞඛ්‍ය අංශය කඩා වැටෙන්න දෙන්න එපා. සෞඛ්‍ය අංශයේ ඒ වියදම් ටික කොහොම හරි රටේ තියෙන සල්ලි ටික හරි කරකවලා ඒ වැඩ ටික කරන්න වෙනවා. ඊගවට මේ ජනාධිපතිවරයාගේ සහයෝගය කොයි ආකාරයෙන් යදෙනවද කියලා අපිට තේරෙන්නේ නැහැ. මං හිතන්නේ ඔහු දැන් සනීපෙට ඉන්නවා. හරි අගමැති දැන් වැඩේ කරනවා. එයාගෙන් මම ප්‍රශ්න අහන්නම් කියලා එහෙම වගේ ඉන්න සයිස් එකක් තමයි ක්‍රමයක් තමයි තේරෙන්නේ. සමාවෙන්න මගේ වචනට මේ මොකද හේතුව ඔහු උදාසීන කෙනෙක්. ඔහු ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැරි කෙනෙක් කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒ අතින් බලනකොට ඊගාවට කියන්න ඕන ජනාධිපතිවරයා බුද්ධිමතෙක් නම් මෙහිදී ඔහුට ඉස්සරහන් යන්න බැරි වුණත් අගමැතිවරයාගේ පැත්තෙන් හරි ඔහු ඉන්න ඕන. ඔහුගේ දැන් තමයි ඔහුට පරණ පව්වල ඔක්කොම පව් හොදගෙන යන්න ලැබිච්ච chance එක. ඔහු නිර්භීත පුද්ගලයෙක්. මම දන්නේ ඇයි ඔහුට ඒ දේ වුණේ කියලා. මට මතකයි යුද්ධ කාලෙත් ඔහු කතා කරපු හැටි. ඔහු ජනතාවට ඉදිරියට ඇවිල්ලා ඔහු ඉතා තදින් කතා කරා. ඒක තමයි මිනිස්සු එයාට ආදරය කළේ. මම වුණත් එහෙමයි. ඊටාම දැඩි ලෙස කතා කරමින් හරියට අර කියපු දේ කරන මිනිස්සෙක් වගේ හිටියා. නමුත් දැන් බලනකොට ඔහු ඊටාම මම දන්නේ ඔහුට සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්නයක් ඇවිල්ලාද? එහෙම නැත්නම් මානසිකව යම්කිසි ප්‍රශ්නයක් ඇවිල්ලාද? ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයක් නැද්ද කියලා හිතෙන්නේ. මෙතනදී ඔහුට විශාල අවස්ථාවක් ලැබිලා තියෙනවා. ජනතාවගේ අප්‍රසාදයට ලක් වෙලා ගෙදර ඵලයන් කියලා මිනිස්සු කෑ ගහන දැන් මාසයකටත් වැඩි කාලයක් මිනිස්සු කෑ ගහන මුළු රටම එකහණින් කියනවා ගෙදර යන්න කියලා. මේ අවස්ථාව නිදාස්ගෙන ඉන්න එපා. නිද්‍රාශීලීව ඉන්න එපා. අගමැතිවරයා එක්ක එකතු වෙන්න. ඔහුගේ පරිණත ඥානය තියෙන ඔහු ඔබේ ජනාධිපතිවරයාගේ සහෝදරවරුන්ට වඩා බුද්ධියක් සහ නිර්පාශික බවක් තියෙනවා. මොකද ඔබේ සහෝදරවරු හුඟක් වෙලාවට තමන්ගේ අභිමතයට අර චණ්ඩිකමින් චණ්ඩිපාට දාලා රට කරන්න හැදුවට මේ අගමැතිවරයා ඒ අංශවලට සම්බන්ධයි කියලා අපිට වැඩිපුර මේවා නැහැ. මොනවද සාක්ෂි නැහැ. ඔහු තරුණ කාලේ සමහර දේවල් කළා කියලා අපි දන්නවා. අපිට අහලා තියෙනවා. නමුත් දැන් ඔහු පරිණත විදියට ලෑස්ති වෙනවා. මේ අවස්ථාව අර ජරා මජර දේශපාලනය, එතකොට රස්තියාදුකාර පාතාලය සම කරන දේශපාලනය, මිනිමරණ දේශපාලනය, තමන්ගේ විරුද්ධවාදීන් විනාශ කරන දේශපාලන, මේ ආදී විනාශකාරී තත්ත්වයන්ගෙන් තොරව අවංක ඉදිරියට යන දේශපාලනයක් බවට පත් කරන්න පුළුවන් මේ ජනාධිපතිවරයා අගමැතිවත් එක්ක සිටගත්තොත්. දෙන්නම අඩු ගන්න ඉස්සරහ යන්න බැරි වුණත් පැත්තකින්වත් එකතු වෙලා තමන්ගේ වැඩ කොටස කරගන්න ඕන. අපි දන්නවා ජනාධිපතිවරයා අර ආරක්ෂක ලේකම් වශයෙන් ඉඳද්දී ඔහු රට වෙනුවෙන් කරුවා ලස්සන වැඩ කොටසක් යුද්ධයෙන් පස්සේ. කොළඹ අද මේ තත්ත්වයට ආවේ මොන වුණත් ඔහු ආරක්ෂක ලේකම් හැටියට නගර සංවර්ධනය පටන් ගත්ත හින්දා. ඔහු යටතේ කවුරු හරි ඉන්නේ නැති, එහෙම නැත්නම් උදව් කරන්න ඉන්නේ නැති, ඉංජිනේරුවරු ඉන්නේ නැති. නමුත් ඒ ක්‍රමයේ කළමනාකරණය ඔහු කරගත්තා. ඉතින් එවැනි දෙයකට හරි මේ කළමනාකාරී සම්බන්ධව වචන කියලා හරම කළා වැඩක් නැහැ. ප්‍රායෝගිකව සිස්ටම්ස් හදන්න. ඔහු කතා කළා ඔරකල් ගැන, ඔහු කතා කළා කෝඩින් ගැන, ඔහු කතා කළා කම්පියුටර්ස් යූස් කරලා ඉදිරියට ගිය තරුණයෝ ගැන. නමුත් දැන් ඒ ඔක්කොම අමතක වෙලා ඔහුගෙන් ඒව සම්බන්ධව කතා කරන්නේ නැහැ. මං හිතන්නේ ඔහු වටේ ඉන්න මේ කවුද උපදේශකයෝ ඔහුව නොමග යවලා ඔහුව
උදාසීන කළා ඔහුව අක්‍රිය මිනිහෙක් බවට පත් කළා. විශේෂයෙන්ම ඔහු අර ගත්තා මේ මාධ්‍යවේදීන් දෙදෙනෙක් යන්නේනමන් නැතුව හිටපු මාධ්‍යවේදීන් දෙදෙනෙක් ඔවුන් ඊටාම මෝඩ කතන්දර ඔහුට මම දැක්ක ලියලා දීලා තියෙනවා. ජනතාවට කුපිත වෙන ආකාරයේ කතන්දර තමයි ඔහු ජනතාව ඉදිරියට ඇවිල්ලා කිව්වේ. එහෙම නෙමෙයි ඇත්ත කතා කරන්න. ඇවිල්ලා ජනතාවට කියන්න සහයෝගය දෙන්න අගමැතිතුමාට කියලා. එයා පත් කරන මණ්ඩලයට කියලා. ඒකම ඔහුගේ මණ්ඩලය අම්මති මණ්ඩල ඒ අයට අවවාද කරන්න. පරණ සෙල්ලම් නවත්තලා මේ 100%ක්ම මේ අමාරු කාලේ එකට වැඩ කරන්න කියලා. මේ සහයෝගය ආවේ නැත්තම් ওই සුසංයෝගය හැදුනේ නැත්තම් ඉතින් හැමදාම අර කෑග ගහ ඉන්න වෙයි අන්තිමට අගමැතිත් ගෙදර යන්න ඕන කියලා මුළු රටම එකතු වෙයි. ඒක නිසා මේ අවස්ථාව මේ දරුණු අවස්ථාව සුබවාදී ලෙස හිතලා සුබ අපිට හම්බුණු chance එකක් කියලා හිතලා ඉදිරියට යන්න. ඒ විදිහට ක්‍රමයක් හදාගන්න ඕන. එහෙම නැත්නම් මේ රට තවත් විනාශ වෙලා මම හිතන්නේ යටත් විජිතයක් වෙන්නත් බැරි නෑ ඉන්දියාවේ හරි කොහේ හරි රටක. මොකද යන්නේන මන්නේ අර අපිට පුතේ මගක් නැති තත්ත්වයට වැටෙනවා. නමුත් තාම ගොඩ දාගන්න පුළුවන් එකම එක මිනිස්සෙක් ෆයිට් කරන අයකට අගමැතිවරයා ඔහුගේ ඉතිහාසය අපි අමතක කරමු.